හරි. ඔයගොල්ලෝ ඉතාලම සාදරයෙන් පිළිගන්නවා Learn Global Commerce with Class A YouTube channel එකට. ඉතින් මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2018 O level ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ ප්‍රශ්න 20ක් මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකෙන්. ඒකට තවත් වීඩියෝ එකකින් ඉතුරු ප්‍රශ්න 20 මම ඔයගොල්ලන්ට සාකච්ඡා කරනවා. ඉතින් මේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීමෙන් දරුණේ ඔයගොල්ලන්ට විෂය පිළිබඳ හොඳ පරිණතභාවයක් ලබා ගන්න පුළුවන්. ඒකම මේ ඔයාලට මේවා තියෙන තියරි කොටසුත් ඉගෙන ගැනීම හැකියාව තියෙනවා. ඒකම ඔයගලන්ට පුළුවන් හොඳ ප්‍රශ්න පත්‍රයට හොඳ සාර්ථකව මුහුණ දීලා හොඳ සාමර්ථ්‍යයකට යන්න මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට සාකච්ඡාවට සම්බන්ධ වීම ඉතාම වැදගත්. හරි. අපි අද කතා කරන්නේ නම් 2018 දෙසැම්බර් O level පේපර් එක. හරි. අපි යන් එනම් ප්‍රශ්න වලට. ප්‍රශ්නාංක 1 සිට 5 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න තියෙන මේ සිද්ධියක් ඇසුරෙන් පිට ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න තියෙන්නේ. අපි මේ සිද්ධිය කියවමු. ළඟම පාසල හොඳම පාසල සංකල්පය අනුව මෑතකදී නව විද්‍යාගාරය ඇතුළු පාසලේ ගොඩනැගිලි සංවර්ධනය කෙරුණු නෙළුම්බිල මහා විද්‍යාලයේ 2017 වර්ෂයේ උසස් පෙළ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව දැනට රාවිමල් සමාගමේ తాවකාලික රැකියාවක නියුතු සමාධි විශ්වවිද්‍යාලයට තේරී ඇති බව දන්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ඇයට ලිපියක් එවා ඇත. හරි. අපෙන් අහන්නේ ඉහත සිද්ධියේ සඳහන් නෙළුම්බිල මහා විද්‍යාලය මගින් සපුරාලු ලබන මිනිස් අවශ්‍යතාව කුමක්ද? හරි. අපිට පේන අපිට බැලුමටම මේක පාසලක් තියෙනවා. එහෙනම් පාසලකින් වෙන්නේ අනිවාර්යයෙන්ම අධ්‍යාපන අවශ්‍යතාවය කියන එක තමයි පාසලකින් වෙන්නේ. එහෙනම් පළවෙනි එකට අපිට නිවැරදි විදිහට උත්තරේ විදිහට බාර ගන්න පුළුවන් අංක 4. හරිද? ඊට පස්සේ දෙවෙනි එකකින් අහනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගයේ වන්නේ මින් කුමක්ද? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අයත් වන ව්‍යාපාර සංවිධාන. දැන් අපි ව්‍යාපාර සංවිධාන ඉගෙන ගත්තානේ පුතේ නේද? ව්‍යාපාර සංවිධාන ඉගෙන ගත්තා. මොනවද අපි ඉගෙන ගත්ත ව්‍යාපාර සංවිධාන? ව්‍යාපාර සංවිධාන. අපි ඉගෙන ගත්තා විවිධ වර්ගයන් වලට මේක ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන් නේද? ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන් අපිට අරමුණ. ඊළඟට හිමිකාරීත්වය. ඊට පස්සේ ඔය විදිහට අපි ව්‍යාපාර වර්ගීකරණය කරා. හරි. එතකොට ඊළඟට අපිට පුළුවන් තව පරිමාණය අනුව ව්‍යාපාර වර්ගීකරණය කරන්න. හරි. එතකොට පුතේ දැන් අපි අරමුණ අනුව ව්‍යාපාර බෙදුවා කොටස් දෙකකට. ලාභ ලැබීමේ අරමුණේ ලාභ අරමුණ සහිත ලාභ අරමුණ රහිත. ඒ කියන්නේ මේක සුබ සාධන. සුබ සාධන අරමුණෙන් තමයි මෙන්න මේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ. එතන තියෙනවා සම්පකාර සමිති. එතකොට සමිති සංවිධාන වගේ දේවල් උතේ ලාභ අරමුණ රහිතව. ඒ කියන්නේ ලාභ අරමුණක් නැතුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. නම ලාභ අරමුණ සහිතව ක්‍රියාත්මක වෙනවා සමාගම්. එතකොට තනි ව්‍යාපාර, පෞල් ව්‍යාපාර වගේ දේවල් ලාභ අරමුණ සහිතව ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අපි හිමිකාරීත්වය අනුව ව්‍යාපාර බෙදුවා. රාජ්‍ය අංශය සතු ව්‍යාපාර සහ පුද්ගලික අංශය සතු ව්‍යාපාර කියලා නේ. ඊට පස්සේ අපි පරිමාණය අනුව සුළු පරිමාණ ව්‍යාපාර, මහා පරිමාණ ව්‍යාපාර කියලා බෙදුවා. එතකොට දැන් අපිට මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
අපි ඉගෙන ගත්ත ව්‍යාපාර හිමිකාරීත්වය අනුව බෙදන්න පුළුවන් රාජ්‍යාංශයට සහ පෞද්ගලික අංශයට කියලා. එතකොට ඒ යටතේ අපි ඉගෙන ගත්ත රාජ්‍යාංශයට අයිති ව්‍යාපාර සංවිධාන වර්ග. රාජ්‍යාංශය. ඉතින්දී අපිට හම්බුණා රාජ්‍ය සංස්ථා. රාජ්‍ය දෙපාර්තමේන්තු. අපිට හම්බුණා දැන් රාජ්‍ය සංස්ථාවක් ගත්තාම ඒක තියෙන්න පුළුවන් විවිධ නම් වලින් නේ නීතිගත සංස්ථාව එහෙම නැත්නම් මණ්ඩලය කොමිෂන් සභාව ඔය විදිහට විවිධ නම් වලින් රාජ්‍ය සංස්ථාවක් තියෙන්න පුළුවන්. එහෙනම් මෙතන තියෙනවා මෙන්න ඔය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන එක. එහෙනම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන නමින් තමයි තියෙන්නේ. එහෙනම් ඒක රජයට අයත් රාජ්‍ය සංස්ථාවක් කියන එක තමයි අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. ඒක කොමිෂන් සභාව. කියන නමින් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් මේක තව තියෙනවා උදේ රාජ්‍ය සංස්ථා මණ්ඩලය. දැන් මණ්ඩලය ගත්තාම විදුලි බල මණ්ඩලය. හරි ඒ වගේ. නීතිගත සංස්ථාව නීතිගත සංස්ථාවගේ නමින් තියෙනවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. හරි. මේ විදිහට රාජ්‍ය සංස්ථා විවිධ නම් වලින් තියෙනවා. එහෙනම් අපි මේ කොමිෂන් සභාව කියන එක අපිට අයිති වෙන්නේ රාජ්‍ය සංස්ථාවකට. මේ එතකොට තව රාජ්‍ය සංස්ථා අධිකාරී කියලා තියෙන්න පුළුවන්. අධිකාරී පාරිභෝගික කටයුතු අධිකාරී කියලා තියෙන්නේ. ඒ නම් වලින් තියෙනවා. මේවා රාජ්‍ය සංස්ථාවක් නිර්මාණය වෙන්නේ විශේෂ පනතකින් අනපනතකින් විශේෂයෙන් පාර්ලිමේන්තුවෙන් තමයි ඔය වගේ අනපනත් සම්මත කරන්නේ. ඒකට පාර්ලිමේන්තු පනතකින් තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. අයිතිය මුල්මනින් බොහොම ප්‍රමාණයක් රජයේ සතුව තමයි මේවා තියෙන්නේ. ඒතකොට මහ ජනතාවල පොදු සේවාව වගේ දේවල් සපයන්න තමයි මේ රාජ්‍ය සංස්ථා තියෙන්නේ. හරි. එහෙනම් අපිට පැහැදිලි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන එක රාජ්‍ය සංස්ථාවක් කියන්නේ. එහෙනම් අපේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 1. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නෙන් අහනවා ඉහත සිද්ධියේ සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. අපි නිවැරදි ප්‍රකාශය තමයි තෝරන්නේ. ඔන්න ඔය එකක් දුන්නාම පුතේ මේ නිවැරදි ප්‍රකාශය මේක යටින් ඉරක් ඇඳ ගන්න. ඒක ඔයාලා මේක උත්තර ගන්නකොට පැටලෙන්නේ නැහැ. එතකොට නිවැරදි ප්‍රකාශනේ අපි හොයන්න යන්නේ. හරි අපි බලමු. ළඟම පාසල හොඳම පාසල සංකල්පයේ ආර්ථික පරිසර සාධකයේකි. එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි එක පාසලේ ගොඩනැගිලි භූමිය යන නිෂ්පාදන සාධකයට අයත් වේ. දැන් ගොඩනැගිලි කියන එක පුතේ භූමිය කියන අපේ ස්වභාවික සම්පතක් නෙමෙයි. ස්වභාවික සම්පතක් නෙමෙයි. අපි භූමියයි කියලා කියන්නේ අපි නිෂ්පාදනයට යොදා ගන්න සියලුම ස්වභාවික සම්පත්. හරි. ඊට පස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සේවා සපයන ව්‍යාපාරයකි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සේවා සපයන ව්‍යාපාරයකි. ඔව් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගුවන් පුතේ ඒකේ අපිට අතින් අල්ලන්න පුළුවන් භාණ්ඩයක් නේ. ඒකෙන් සේවාවක් සපයන. එහෙනම් උත්තරේ හරි කියලා අපිට හැඟෙනවා. නමුත් අපි ඊළඟ උත්තරෙත් බලමු. නෙළුම්බිල මහාවිද්‍යාලයේ සිසුන් විශ්වවිද්‍යාලයේ බාහිර පරිසර සාධකයේකි. දැන් පාසල අභ්‍යන්තරයේ ඉන්න සිසුන් පාසලේ බාහිර පරිසර සාධකයක් නෙමෙයි. ඒක අභ්‍යන්තර පරිසර සාධකයක්. පාසලක ඉන්න සිසුන් පාසලේ පාලනයෙන් නතු කරගන්න පුළුවන්. නේ හරියට ආයතනයක ඉන්න සේවකයෝ වගේ. හරි. ඒක පාසල ඇතුලේ ඉන්න ගුරුවරු ඉන්නවා නේද? තුමා ඉන්නවා. එතකොට සිසුන් ඉන්නවා. ඔය කට්ටිය අභ්‍යන්තර පරිසර සාධකයෝ. දැන් පාසල පරිබාහිරව ඉන්න තමයි බාහිර මහජනතාව නේද? ඒ කට්ටිය පාසලෙන් පරිබාහිරව ඉන්නේ. ඒ කට්ටිය තමයි බාහිර පරිසර සාධකයට අයත් වෙන්නේ. පාසලේ සිසුන් කිව්වම හැම වෙලේම ඒ කට්ටිය අභ්‍යන්තර පරිසර සාධකයක්. එහෙනම් නෙළුම්බිල මහාවිද්‍යාලයේ සිසුන් බාහිර පරිසරයක් කියන එක වැරදි.
එහෙනම් හරි උත්තරේ වෙන්නේ අංක 3. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව සේවා සපයන ව්‍යාපාරය කියන එක හරි. එතකොට හරි. ඊට පස්සේ බලමු අපි අංක 4. අංක 4 ප්‍රශ්නය කියන්නේ sannivedanaye හා සම්බන්ධ ගැටලුවක්. එතෙන්දී අපි බලමු ඉහත සිද්ධියේ සඳහන් sannivedයට අදාළ යවන්න පණිවිඩය මාධ්‍ය හා ලබන්න. අපෙන් 4ක් අහන්නේ යවන්න පණිවිඩය මාධ්‍ය සහ ලබන්න. එන් අහන්නේ යවන්න පණිවිඩය මාධ්‍ය ලබන්න. ඔන්න ඔය ටික තමයි අපි මේක පිළිවෙලට ගලපන්න තියෙන මේ සිද්ධිය අනුව. දැන් මේකට අනුව පුතේ මේ සිද්ධිය අනුව කවුද යවන්නා වෙන්නේ? ඔන්න බලන්න. මෙතන තියෙනවා sannivedanayak වෙලා තියෙන මේ මෙතනනේ. තාවකාලික රවිවාර සමාගමේ තාවකාලික රැකියාවක නියුතු සමාධි විශ්වවිද්‍යාලයට තේරී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව මගින් එයට ලිපියක් මගින් දන්වා ඇත. ඔන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව මගින් තමයි මේ සමාධි කියන දරුවට දැනුවත් කරන්නේ. එයා විශ්වවිද්‍යාලෙට තේරිලා දිනවා. ඒක ලිපියකින් තමයි දැනුවත් කරන්නේ. එහෙනම් මේ කතාව අනුව අපි යවන්න වෙන්නේ කවුද? යවන්න වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. හරි. යවන්න වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. ඊට පස්සේ මේකට අනුව පුතේ පණිවිඩය මොකක්ද? පණිවිඩය මොකක්ද? සමාධි විශ්වවිද්‍යාලයට තෝරාගෙන ඇති බව නේ? ඒකනේ පණිවිඩය. ඒතර පණිවිඩයනේ සමාධි විශ්වවිද්‍යාලයට තෝරාගෙන ඇති බව. විශ්වවිද්‍යාලයට තෝරාගෙන ඇත. ඒක තමයි පණිවිඩය. මාධ්‍ය කියන්නේ පුතේ මොනක්වත් මාර්ගයද කුමක් හරහාද sannivedana කරේ? කුමක් හරහාද sannivedana කරේ? ඒක ලිඛිතව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාචිකව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විද්‍යුත් මාධ්‍ය හරහා වෙන්න පුළුවන්. හරි. එහෙම ඊමේල් එකක් හරහා වෙන්න පුළුවන්. හරි. ඒ කුමන මාධ්‍යෙන්ද sannivedana කරේ? දැන් මේ කතාවේ දිලා තිනවා ලිඛිතව තමයි යවලා දෙන්නේ. නේද? ලිඛිත මාධ්‍ය තමයි මේකේ මාධ්‍යය. හරි. ඒක ලබන්න වෙන්නේ කාටද පණිවිඩය විශ්වවිද්‍යාල කොමිසම් සභාවකින් දැනුම් දුන්නේ? දැනුම් දුන්නේ සමාධි කියන දරුවට. සමාධි කියන දරුවට තමයි දැනුම් දුන්නේ. සමාධි. ඔන්න ඔය පිළිවෙලට තියෙනවා. ඔන්න පිළිවෙලට තියෙන උත්තරේ තමයි හරි උත්තරේ වෙන්නේ. අපි බලමු. එහෙනම් මෙතන මෙන්න මේ උත්තරේ තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව සමාධි විශ්වවිද්‍යාලයට තෝරාගෙන ඇත ලිඛිත සමාධි. හරි. එහෙනම් අංක නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. හරි. ඊට පස්සේ අපෙන් අහනවා ඉහත සිද්ධියේ සඳහන් රවිමල් සමාගම සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. ඉහත සිද්ධිය සම්බන්ධ රවිමල් සමාගම සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. දැන් පුතේ මේ රවිමල් සමාගම කිව්වහම ඔයාලා පටල ගන්න එපා. මේ රවිමල් සමාගම කියලා කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක්. දැන් සමාගමක නමක් නම් ඒක තියෙන්න ඕනේ රවිමල් පුද්ගලික සමාගම. ඒ විදිහට නම තියෙන්න ඕනේ. හරි. රවිමල් සමාගම කියලා තියෙන්නේ තනි ව්‍යාපාරයක්. හරි. ඒක ඔළුවට තියාගෙන තමයි මේක බලන්න ඕනේ. එතකොට එහෙම බලපුවාම මම හිතනවා දරුවන්ට ඒක තේරෙන්නේ නැති කියලා මෙන්න මේකයි කියන්න පුතේ. ආයෙ මම පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්න. දැන් සමාගමක නාමයක් ලියලා තිබුණා නම් පුතේ මේකේ රවිමල් පුද්ගලික සමාගම.
එහෙම තියෙන්නේ. හරි. දැන් ඉංග්‍රීසියෙන් කියනවා අපි රවිමල් මේකේ මේ කැලේ වල දැකලා තියෙනව නේද? PVT Ltd. ඒ කියන්නේ private limited. පුද්ගලික සමාගම. හරි මේ විදිහට තියෙන්න ඕනේ සමාගම කරමක් තිබුණා. මේක ඇවිල්ලා පුද්ගලික සමාගමක් නම් තව තියෙනවා පුතේ සමාගම වර්ගය පොදු සමාගම කියලා. පොදු සමාගම කියලා. එහෙම තිබුණා නම් එහෙම ඒක දැන් ඔය අපි හිතමුකෝ කාගිල් සමාගම වගේ පොදු සමාගම. එහෙනම් ඒකේ තියෙන්නේ කාගිල් PLC Public Limited Company. Public Limited Company. හරි. එහෙමයි තියෙන්නේ. එතකොට දැන් මේකේ තියෙන්නේ නිකම්ම රවිමල් සමාගම කියන්නේ. රවිමල් සමාගම. ඒක රවිමල් කම්පැනි. හැබැයි පුද්ගලික සමාගමක්වත් පොදු සමාගමක්වත් නෙමෙයි. එහෙනම් රවිමල් සමාගම කියවම ඒක තනි ව්‍යාපාරයක්. හරි. ඒ ඔස්සේ තමයි අපි මේකට උත්තරේ ගන්න. ඒ ඔස්සේ තමයි අපි මේකට ගන්න ඕනේ උත්තරේ. හරි. අපි ඒ ඔස්සේ බලමු එහෙනම්. ඔන්න. මේක තියෙන උත්තර හතරක් රවිමල් සමාගම සම්බන්ධ නිවැරදි ප්‍රකාශයේ මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. ඔව් ඒක හරි. මොකද රවිමල් සමාගම කියලා නම වෙනස් කරලා තියෙනවා නේද? යාගේ සම්පූර්ණ නමින් නෙමෙයි ව්‍යාපාරය කරන්නේ කියලා මේ රවිමල් සමාගම කියන එක නේද? රවිමල් කියන කෙනාගේ සම්පූර්ණ නමින් නෙමෙයි ව්‍යාපාරයේ තියෙන්නේ. එහෙනම් එයා ලියාපදිංචි කරන්න අවශ්‍ය වෙනවා නේද? ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ එයාට ව්‍යාපාරය ලියාපදිංචි කරන්න සිද්ධ වෙනවා. තනි ව්‍යාපාරයක් නම් එයාගේ සම්පූර්ණ නමින් නොවන විදිහට ව්‍යාපාරය කරනවා නේ. දැන් ව්‍යාපාරයක් තම අයිතිකරුවගේ සම්පූර්ණ නමින් නැතුව කරගෙන යනවා නම් ඒ අවස්ථාවක ලියාපදිංචි කරන්න ඕනේ. ඒක එහෙනම් මේ රවිමල් සමාගම කියන එක අයිතිකරුවගේ සම්පූර්ණ නමින් නෙමෙයි කරන්නේ. එහෙනම් මේ ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතුමයි. එහෙනම් ඒක හරි. ඊට පස්සේ මේ ව්‍යාපාරයට නීතිමය පුජ්‍යලභාවයක් ඇත. දැන් නීතිමය පුජ්‍යලභාවයක් ඇත කියන්නේ නීති ඉදිරියේ පුජ්‍යලයක් විදිහට පිළිගන්නවා. ඒ කියන්නේ නඩු දාන්න පුළුවන්ද මේ සමාගමේ කියන්නේ මේ රවිමල් සමාගම කියන නමින්. නඩු කටයුතු මෙහෙවන්න පුළුවන්ද කියන එක. දැන් තනි ව්‍යාපාරයක නීතිමය පුජ්‍යලභාවයක් නැහැ කියලා අපි ඉගෙනගෙන තියෙනවා නේ. එහෙනම් ඇත කියන එක වැරදි ප්‍රකාශනයක්. ඊට පස්සේ ව්‍යාපාරයේ අයිතිකරුගේ වගකීම සීමිත වේ. ඒකත් අසත්‍යයි. අපි දන්නවා තනි ව්‍යාපාරයක වගකීම කොහොමද? අසීමිතයි. ඒ කියන්නේ අයිතිකරුවා තමන්ගේ පුජ්‍යලික ධනයෙන් පවා මේ ව්‍යාපාරයේ වගකීම් වලට බැඳිලා ඉන්න. ව්‍යාපාරයේ ණය ගෙවන්න බැඳිලා ඉන්න තමන්ගේ පුජ්‍යලික වගකම් වලින් පවා. හරි ඒ නිසා වගකීම් සීමිතයි කියන එක වැරදි. ඒක වැරදි ප්‍රකාශයක්. මේ ව්‍යාපාරේ රාජ්‍යංශී ව්‍යාපාරය. පුජ්‍යලික අංශී ඒ කියන්නේ පුජ්‍යලික සමාගමක් කියන්නේ තනි ව්‍යාපාරය. වගේ දේවල් අපි රාජ්‍යංශීය ව්‍යාපාර විදිහට මේ වර්ග කරන්නේ නේ. එහෙනම් තනි ව්‍යාපාරයක් අනිවාර්යයෙන්ම පුජ්‍යලික අංශයට අයිති ව්‍යාපාරයක්. හරි මේක තනි ව්‍යාපාරයක්. එහෙනම් මේක පුජ්‍යලික අංශයට අයිති ව්‍යාපාරයක් රාජ්‍ය අංශයට අයිති ව්‍යාපාරයක් නෙමෙයි. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. එහෙනම් අපිට මේක නිවැරදි පිළිතුරු දෙන්න පුළුවන් තෝරන්න අංක 1. ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. අංක 1. හරි. ඊට පස්සේ බලමු පුතේ අංක 6 ගොවියෙකු ව්‍යාපාරයට ගොවියෙකු තම ව්‍යාපාරයට ගම් වතුර නිසා සිදු වූ අලාභයේ දරා ගනිමින් සාර්ථක ව්‍යාපාර කටයුතු කරගෙන යාම අයත් වෙන නිෂ්පාදන සාධකය. මොන නිෂ්පාදන සාධක සම්බන්ධයෙන් MCQ එකක් පුතේ අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ පේපර් එකේ තියෙනවා. එතකොට නිෂ්පාදන සාධක කිව්වහම මතක තියාගන්න මොනවද නිෂ්පාදන සාධක තියෙන්නේ? නිෂ්පාදන සාධක. සාධක. මේකේ තියෙන අපේ භූමිය. ශ්‍රමය. ප්‍රාග්ධනය. व्यवसाय
මේ හතරේ තියෙන නිෂ්පාදන සාධකයටදී. එතකොට අපි භූමියේ කියලා කියන්නේ නිෂ්පාදනයට යොදා ගන්න සියලුම ස්වභාවික සම්පත්. 100%ක්ම ස්වභාවික සම්පත්. හරි. 100%ක්ම ස්වභාවික සම්පතක් වෙන්න ඕන. ශ්‍රමය කියලා කියන්නේ නිෂ්පාදනය සඳහා ගන්න කායික හා මානසික වෙහස මානසික. හරි. එතකොට ප්‍රාග්ධනය කියලා කියන්නේ නිෂ්පාදනය සඳහා යොදා ගන්න අරමුදල්, යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි. හරි ඔකේදී. එතකොට මේ අපි භූමියට යම්කිසි වෙනස්කමක් කරලා මේ භූමියේ තියෙන ස්වභාවික සම්පතේ යම්කිසි වෙනස්කමක් කරලා නිෂ්පාදනයට භාවිතා කරනවා නම් පුතේ ඒක ප්‍රාග්ධනය තමයි අයිති වෙන්නේ. දැන් භූමිය මත තියෙන භූමිය මත අපි ගොඩනැගිල්ලක් ඉදි කරොත් ඒක ස්වභාවික සම්පතක් වෙන්නේ. ඒ කියන්නේ ගොඩනැගිලි කියන එකයි තියෙන්නේ ප්‍රාග්ධනය කියන්නේ. හරි. ඊට පස්සේ වේසායකත්වය කියලා කියන්නේ මෙන්න මේ නිෂ්පාදන සාධක. අනිකුත් නිෂ්පාදන සාධක භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන දේවල් පුතේ හරියට කළමනාකරණය කරලා අවදානමක් දරාගෙන ව්‍යාපාර අරමුණු කරා මෙහෙවි. හරි. මේ අරමුණු කරා මෙහෙවද්දී පුතේ යාට ලාභ පාඩු දරා ගන්න වෙනවා. හරි. ඊට පස්සේ අවදානම් දරන්න වෙනවා. ඔන්නෝගේ දේවල් තමයි වේසායකත්වයේ ඇතුලේ තියෙන්නේ. හරි. එහෙනම් මේ නිෂ්පාදන සාධක ටික හරියට කළමනාකරණය කරලා තමන්ගේ ආයතනයේ අරමුණට මෙහෙවීම. හරි. ආයතනයේ අරමුණ ලාභ ලැබීමට මෙහෙවීම. මේ නිෂ්පාදන සාධක ටික. හරි. ඒක තමයි වේසායකත්වය. හරි. එතකොට අපේ මේ උදාහරණයෙන් අපෙන් අහන්නේ ගොවියෙකු තම ව්‍යාපාරයට ගම් වතුර නිසා සිදු වූ අලාභය දරා ගනිමින් සාර්ථකව ව්‍යාපාරය කරගෙන යෑම. එන මොකදයි හරි උත්තරේ? ඔව් ව්‍යවසායකත්වය. හරි. හරි ඊළඟට අංක 7. ශ්‍රී ලංකා රුපියලේ අගයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගේ ඉහළ යාම ඇඟලුම් අපනයනය කරන සමාගමකට. ශ්‍රී ලංකා රුපියලේ අගයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගේ ඉහළ යාම ඇඟලුම් අපනයනය කරන සමාගමකට. මොකද්ද කියලා අහන්නේ. ඔන්න මේකට කියන්නේ පුතේ අපි මේ ශ්‍රී ලංකා රුපියලේ ඇමරිකානු ඩොලර එකයි වුමාරු වෙන අනුපාතයට අපි කියනවා විදේශ විනිමය අනුපාත. මේක එක රටවල භාවිත වන මුදල් ලේඛකයක් තවත් රටක භාවිත වෙන මුදල් ලේඛකයක් එක්ක සාපේක්ෂව බලනවා. හරි. දැන් අපි ඇමරිකාව ගත්තොත් උතේ ඇමරිකාව ඒකේ භාවිත වන මුදල් ලේඛකය තමයි ඇමරිකානු එක්සත් ජනපද ඩොලර්. නේ ඇමරිකානු ඩොලර්. හරි. මේ පැත්තෙන් අපේ රටත් එක්ක අපි ශ්‍රී ලංකාව නම් අපි භාවිත කරන මුදල් ලේඛකය මොනවද? රුපියල්. මේ විදේශ විනිමය අනුපාතය කියලා කියන්නේ මෙහෙමද? දැන් ඇමරිකානු ඩොලර් එකක් රුපියල් කීයද? ඔය ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 200. ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 200. හරි. ඔය විදිහට තමයි විදේශ විනිමය අනුපාතය කියන්නේ. මේක තමයි විදේශ විනිමය අනුපාතය කියලා කියන්නේ. හරි. දැන් අපෙන් අහන්නේ මෙන්න මේ විදේශ විනිමය අනුපාතයේ ඇඟලුම් අපනයනය කරන සමාගමකට. අපනයනය කියලා කියන්නේ පුතේ දැන් අපි ශ්‍රී ලංකාව ගත්තාම ශ්‍රී ලංකාව කියලා හිතන්නේ. එතකොට ලෝකයේ අනෙක් රටවල් දිනනවා. එතකොට අපි ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන දෙයක් ලෝකයේ අනෙක් රටවල්. අනේ රටවල්
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන දෙයක් ලෝකයේ අනිකුත් රටවල් වලට යවනවා නම් අපි ඒකට කියන අපනයන. වෙන රටවලට යවනවා. හරි. ඒක කියන අපනයන. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන දෙයක් වෙන රටවලට යවනවා. දැන් අපේ රටේ ඉතින් අපි තේ ඇඟලුම් කියන දේවල් අපි වෙන රටවලට යවනවා. ඒ වගේම ලෝකයේ අනිත් රටවල් නිෂ්පාදනය කරන දේක් අපි ලංකාවට ගේනවා නම් පුතේ අපි ඒකට කියනවා ආනයනය කියලා. ආනයනය. ආනයනය. දැන් අපිට අවශ්‍ය khනිජ තෙල්. khනිජ තෙල්. අපේ රටේ නෑ. අපිට එනවා විදේශ රටවලින් එක ගේන්න ඕනේ. විශේෂයෙන් අරාබික රටවලින් අපිට එක ගේන්න ඕනේ. හරි. ඒ වගේ තිරිඟු පිටි. අපිට ඒවා වෙන රටවලින් ගේන්න ඕනේ. හරි. මේ වගේ දේවල් තමයි ආනයනය අපනයනය කියලා කියන්නේ. එතකොට අපෙන් අහන්නේ ඇඟලුම් අපනයනය කරන සමාගමකට. ඒක ලංකාවෙන් ඇඟලුම් අපනයනය කරන රටවල් වෙනත් රටවලට යවන සමාගමකට මේ ඩොලර් එක වෙනස් වීම කොහොමද බලපාන්නේ කියන එක මොන පරිසර සාධකයකට අයිති වෙන්නේ. පරිසර සාධක අපි ඉගෙනගෙන තියෙනවා නේ. පරිසර සාධක, අභ්‍යන්තර පරිසර සාධක, බාහිර පරිසර සාධක මොන ඕවැ මොකේද මේ ඩොලර් විදේශ විනිමය අනුපාතය කියන එක බලපාන්නේ කියලා. ඔව්. අපි ඉගෙනගෙන තියෙනවා පුතේ විදේශ විනිමය අනුපාතය කියන එක බලපාන තියෙන්නේ ආර්ථික පරිසරය. ආර්ථික පරිසරය. ආර්ථික පරිසරය ඇති වෙන්නේ අපේ පරිසරය බෙදුවා කොටස් දෙකකට අභ්‍යන්තර පරිසරය බාහිර පරිසරය. ඒකට බාහිර පරිසරය ඇතුළතයි මෙන්න මේ ආර්ථික පරිසරය තියෙන්නේ. ආර්ථික පරිසරයේ තියෙන එක විචල්යක් තමයි විදේශ විනිමය අනුපාතය. හරි. ඕක ඔස්සේ අපි මේකට උත්තරේ ගන්න බලමු. එහෙනම් ශ්‍රී ලංකා රුපියලේ අගයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ යාම ඇඟලුම් අපනයනය කරන සමාගමකට අභ්‍යන්තර පරිසර සාධකයක වැරදි. ඒ පුදී අභ්‍යන්තර පරිසර සාධකයක් නෙමෙයිනේ ඩොලරයේ අගය වෙනස් වීම. ඒ කියන්නේ ආර්ථික පරිසරයේ තියෙන බාහිර පරිසර සාධක කියන එක වැරදි. ඊට පස්සේ ආර්ථික පරිසර සාධකය හරි අපි ඊළඟට බලමු ඒනට නෛතික පරිසර සාධකය. නෛතික පරිසර සාධකයක් වෙන්නේ නැහැ. ඊළඟට තාක්ෂණික පරිසර සාධකය වැරදි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. ආර්ථික පරිසර සාධක. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟට පහත සිද්ධිය ඇසුරෙන් අංක 8 හා 9 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ලංකා බැංකුවේ ජංගම ගිණුමක් හිමි සුභාස් කවිරත්න තම ගනුදෙනු කරුවෙකු වන දීපාල් සමරදිවාකර වෙත රුපියල් ලක්ෂයක චෙක් පතක් නිකුත් කර අතර දීපාල් සමරදිවාකර එය බැංකු කවුන්ටරයෙන් මුදල් කරගත්තේ. හරි. ඔන්නෝකයි සිද්ධිය. අපෙන් අහනවා මෙම චෙක් පතේ අනලදු සහ ආදායකයා පිළිවෙලින් තෝරන්න. දැන් චෙක් පතක් ගත්තාම පුතේ ඒකේ ඉන්නවා පාර්ශවකරුවනේ. එක්කෙනෙක් චෙක් පතක් ගත්තාම එන්න මේ පාර්ශවයෙන් ඉන්නේ. චෙක් පතක් හා සම්බන්ධව අනකරු අනලදු ආදාය මෙන්න මේ ටික වල මතක තියාගන්න. චෙක් පතක් අසම්බන්ධ. දැන් අනකරු කිව්වහම පුතේ අනකරු කියන්නේ මෙහෙම කෙනෙක්. මෙතන අනකරු කියන්නේ අනක් කියන්නේ විධානයක් නේ. මේ විධානයේ දෙන කෙනා අනකරු. හරි. ඒ කියන්නේ චෙක් පතේ බැංකු ජංගම ගිණුම් හිමියා. යාට පුතේ අන දෙන්න පුළුවන්. නේ යාන් චෙක් පතක් නිකුත් කරන්න මෙන්න මෙච්චර ප්‍රමාණයකින් චෙක් මුදල් ගෙවන්න කියලා. දැන් ගිණුම් හිමියා තමයි හැම වෙලේම අනකරු වෙන්නේ. අන ලදු වෙන්නේ මෙයා මේ චෙක් එක බැංකුවකට දෙන්නේ නේ. යාගේ බැංකුවට තමයි දෙන්නේ මෙච්චරක් ගෙවන්න කියලා නේ. එහෙනම් ඒක තමයි ජංගම ගිණුම පවත්වාගෙන යන බැංකුව. එයා ඒක තමයි හැම වෙලේම
අනලදුවේ බැංකු ආදායකයා වෙන්නේ ප්‍රතිලාභය. කියන්නේ චෙක් පත කාටද ලියුවේ? චෙක් පත කාටද? ඔන්න කොහොමද ඔක බලන්න. ඔන්න ඔය තුනෙන් හිතන්න. හරි ඔන්න ඔය තුනෙන් හිතන්න ඔයාලට මේ චෙක් පතක් හා සම්බන්ධ මේකක් අනිවාර්යෙන් වෙනවා. එතකොට ඔයාලා අන්න කරු කිව්වහම චෙක් පත ලියන කෙනා. චෙක් පත ලියන කෙනා. එහෙනම් චෙක් පත ලියන කෙනා කියන්නේ බැංකුවේ අපේ ගිණුම් හිමියා. ගිණුම් හිමියා. හරි. ඊට පස්සේ අන්න ලදු කියන්නේ බැංකුව. මෙලෙම කියන්නේ ගිණුම් හිමියාගේ බැංකුව. ගිණුම් හිමියාගේ බැංකුව. හරි. යාගේ තමන්ගේ බැංකුවනේ තමන් චෙක් එකක් දෙන්නේ. එහෙනම් ඒ තමන්ගේ බැංකුව තමයි අන්න ලදු වෙන්නේ. ඊට ආදායකයෙක් කියන්නේ චෙක් පත කාටද දෙන්නේ අපි නේ කාටද කියන්නේ ප්‍රතිලාභය කවුද? ප්‍රතිලාභය කවුද? චෙක් පත. හරි. මොනේ ඔස්සේ හිතන්නේ. අපි හරි එහෙනම් අපි මේ විදිහට බලමු. මේකේ උත්තරේ ගන්න. හරි. එතකොට මේකේ තියෙන්නේ මෙම චෙක් පතේ අනලදු. ඔන්න අනලදු කියලා අපි කිව්වේ නේද? චෙක් පත ගිණුම් හිමියාගේ බැංකුව නේ. මොකද්ද බැංකුව කියන්නේ? හරි. ආදායකය කියන්නේ නැත්නම් කේ කාටද ලියන්නේ ප්‍රතිලාභිය. හරි. එහෙනම් අපි බලමු ලංකා බැංකුවේ ජංගම ගිණුමක් හිමි. එහෙනම් ජංගම ගිණුම හිමිලා දෙන්නේ අයිතිකාරවගේ බැංකුව මොකද්ද? ලංකා බැංකුව. එහෙනම් ඒක තමයි අන්න ලදු වෙන්නේ. එහෙනම් ලංකා බැංකුව තියෙන්නේ මුලට. අන්න ලදුනේ. ඊට පස්සේ ආදායකයා. ආදායකයා කිව්වේ කාටද ප්‍රතිලාභය නේද? කවුද චෙක් පතේ? චෙක් පත දුන්නේ කාටද? නේ? එහෙනම් ඒක තියෙනවා මෙතන. ගනුදෙනු කරුවෙකුන දීපාල් සමර දිවාකර. දීපාල් සමර දිවාකරට තමයි මේ චෙක් පත දීලා තියෙන්නේ. ආදායකයා වෙන්නේ ලංකා බැංකුව. එහෙනම් ඒ උත්තරේ මෙතන මෙන්න මේකේ තියෙනවා. ලංකා බැංකුව හා දීපාල් සමර දිවාකර කියලා අංක 1. හරි. ඒකයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊට පස්සේ අංක 9න් අහනවා මෙම සිද්ධියට අදාළව නිකුත් කරන ලද චෙක් පත. මෙන්න සිද්ධියට අදාළ නිකුත් කරන ලද චෙක් පත. සාමාන්‍ය රේඛනයේ සහිත චෙක් පතකි. රේඛනය නොකළ චෙක් පතකි. විශේෂ රේඛනයේ සහිත චෙක් පතකි. බැංකු ජංගම ගිණුමක තැන්පත් කළ නොහැකියි. හරි. දැන් චෙක් පතක් රේඛනය කරනවා කියන්නේ මෙහෙම දෙයක්. චෙක් පතක් රේඛනය. දැන් මෙහෙමනේ චෙක් පත. අපි හිතමු මෙහෙම චෙක් පතක් තියෙනවා. ඊළඟ ලස්සන දාන මෙතන මුදල මෙතන හරි මුදල චෙක් පතක් තියෙනවා මෙතන ගිණුම් අංකයේදී මේ චෙක් පතක් රේඛනය කරනවා කියලා කියන්නේ මොකද මෙහෙමද මෙන්න මේ චෙක් පතක මූණතේ මෙන්න මේ උඩ තියෙන්නේ මේ හරහට ඉරි දෙකක් අඳිනකොට අපි කියනවා රේඛනය කියලා. රේඛනය. මේක හරි. එතකොට මේ රේඛනය කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය රේඛනය. සාමාන්‍ය රේඛනය. සාමාන්‍ය රේඛනය. අනිත් එක තමයි විශේෂ රේඛනය. විශේෂ රේඛනය. දැන් සාමාන්‍ය රේඛනය කියලා කියන්නේ සාමාන්‍ය රේඛනය කියලා කියන්නේ හැම වෙලෙම බැංකුවක සඳහන් නොකර සිදු කරන බැංකුවක නම සඳහන් නොකර සිදු කරනු ලබන රේඛනය. රේඛනය. උදාහරණ ආදායකයාගේ ගිණුමට පමණයි. මොන ඔය විදිහට රේඛනය කරනවා අපි ඒකට කියනවා සාමාන්‍ය රේඛනයක් කියලා. දැන් විශේෂ රේඛනයක් කියලා කියන්නේ බැංකුවක නමක් සඳහන් කරමින් සිදු කරනු ලබන රේඛනය.
බැංකුවක නමක් සඳහන් කරනවා. හරිද? එතකොට මෙහෙම තියෙන්න පුළුවන් ආදායකයාගේ ගිණුමට පමණයි මහජන බැංකුව. කොහොම තමයි විශේෂ රේඛනයක් තියෙන්නේ. හරි? එතකොට පුතේ දැන් මෙහෙම දෙකක් ගන්නකොට අපි කිව්ව රේඛනයක් කරනවා. මේක ඇතුලේ මේ ආදායකයාගේ ගිණුමට පමණයි එහෙම නැත්නම් ආදායකයාගේ ගිණුමට පමණයි මහජන බැංකුව කියලා අපිට ලියන්න පුළුවන්. එහෙම කිසිම රේඛනයක් කරන්නේ නැතුව දුන්නාම නැතුව දුන්නාට පස්සේ මේ විදිහට රේඛනයක් කරන්න දුන්නා මේක අපිට පුළුවන් කවුන්ටරෙන් මුදල් කරගන්න. ඉතින් බැංකුවේ කැෂියර්ගෙන් දැන් මුදල් අයගෙන මේක අපිට පුළුවන් මේක මුදල් කරගන්න. මේක රේඛනයක් කරලා නැහැ. රේඛනයක් කරොත් තමයි අපිට ගිණුමක තැන්පත් කරන්න වෙන්නේ. එහෙම නැති වුණොත් අපිට මේක පුළුවන් චෙක් පද කවුන්ටරෙට දීලා මුදල් ගන්න. හරි ඒක හොඳින් මතක තියාගන්න. මෙහෙම රේඛනයක් කරොත් බෑ. මෙහෙම කරලා නැත්තම් ගන්න පුළුවන්. ඔය දෙක මතක තියාගන්න. ඔය ඔස්සේ අපි හිතමු. හරි. එහෙනම් මේකේ තියෙන්නේ මේ මෙතන තියෙන පුතේ මෙයා බැංකු කවුන්ටරේ මුදල් කරගත්තායි කියලා. එහෙනම් කවුන්ටරේ මුදල් කරගත්තා කියලා කියනවා නම් මේක රේඛනය කරපු චෙක් පතක් වෙන්න බෑනේ නේ. මේ මෙතන තියෙන කවුන්ටරේ මුදල් කරගත්තේ කියලා. එහෙනම් මේක රේඛනය කරපු චෙක් පතක් වෙන්න බෑ. හරි. එහෙනම් අපි ඊයස්සේ බලමු. සාමාන්‍ය රේඛනයේ සත්‍ය චෙක් පතකේ නෑ. සාමාන්‍ය රේඛනයක් කරලා තිබුණේ රේඛනය කරලා නෑ නේ. කිසිම විශේෂ රේඛනයකුත් නෑ. හරි. ඊට පස්සේ රේඛනය නොකළ චෙක් පතකී ඔව් ඒක හරි. බැංකු ජංගම ගිණුමක තැන්පත් කළ නොහැකි. එහෙම එකක් නෑ තැන්පත් කරන්න පුළුවන් අවශ්‍ය නම්. නමුත් මේක රේඛනය නොකළ චෙක් පතකී. ඒ කියන්නේ කවුන්ටරේ මුදල් ගත්තේ. හරි. එහෙනම් අපිට නිවැරදි පිළිතුර පාර ගන්න පුළුවන්. මෙන්න මේ අංක 3. අංක 3. හරි. අංක 3. හරි. ඊට පස්සේ බලන්න. ප්‍රශ්නාංක 10. ප්‍රශ්නාංක 10 රක්ෂණයට සම්බන්ධ පළමු පක්ෂය ස්තනක් ලෙස හඳුන්වන අතර දෙවන පක්ෂයේ ස්තනක් දෙක ලෙස හැඳින්වේ. හරිද? එතකොට අපිට මේ 1 2 අතර 1 2 කියන ඒවා ස්තනට එන්නේ කවුද කියලා තමයි හොයන්නේ. ඒක රක්ෂණයට සම්බන්ධ පාර්ශ්වය. රක්ෂණයට සම්බන්ධ පාර්ශ්ව. අපි මේක රක්ෂණයේ පාඩමේදී කතා කරනවා. ඒක රක්ෂණයට සම්බන්ධ පාර්ශ්ව. රක්ෂණයට සම්බන්ධ පාර්ශ්ව. හරි. මේක පුතේ රක්ෂණයක සම්බන්ධ පාර්ශ්ව කියන රක්ෂණ ගිවිසුමක ඉන්න කට්ටිය. කවුරුද ඉන්නේ? රක්ෂණ ගිවිසුමක. හරි. එතකොට එහෙම ගත්තාම මේක ඉන්නවා පළමු පක්ෂය දෙවන පක්ෂය ඔන්න තමයි රක්ෂණයට සම්බන්ධ පාර්ශ්ව. දැන් මේ පක්ෂය කිව්වහම මේවා දේශපාලන පක්ෂ නෙමෙයි. ඒ අවබෝධය ගන්න එපා. මෙතන තියෙන්නේ මේ රක්ෂණයේ ඔප්පුවක් හා සම්බන්ධ පක්ෂ. එන පාර්ශ්ව. දැන් පළමු පාර්ශ්වය කියන්නේ පුතේ හැම වෙලෙම මේ රක්ෂණ ඔප්පුවක් දැන් මට රක්ෂණ ඔප්පුවක් ගත්තා කියන්නකෝ මගේ මෝටර රථයට රක්ෂණ සමාගමකි. හරි. එතකොට මම මෝටර රථයට රක්ෂණ ඔප්පුවක් ගත්තා නම් පුතේ මම තමයි පළවෙනි පාර්ශ්වය. ඒ කියන්නේ රක්ෂණ ඔප්පුව ලබාගත් පුද්ගලයා. රක්ෂණ ඔප්පුව ලබාගත් අය. ඊට පස්සේ එයාට අපි කියනවා එහෙම නැත්නම් රක්ෂිතයා කියලා කියන්නේ මොන පළමු පක්ෂය. නැත්නම් රක්ෂණ ඔප්පුව ලබාගත් පුද්ගලයා. දෙවන පක්ෂය කියලා කියන්නේ රක්ෂණ සමාගම. රක්ෂණ සමාගම. එයාට අපි කියනවා
රක්ෂකයා රක්ෂකයා කියලා කියනවා. හරි. දෙවන පක්ෂය. දෙවන පක්ෂය කියලා කියන්නේ මුදේ මේ ඉහත මෙන්න මේ පළමු පක්ෂය හා දෙවන පක්ෂය නැතුව අනිත් කට්ටිය. කියන්නේ බාහිර දීපල හා පුජ්‍යලි. හරි. බාහිර දීපල හා පුජ්‍යලි තමයි දෙවන පක්ෂය කියලා කියන්නේ. එතකොට ලංකාවෙම අවම වශයෙන් වාහනයක් කියන එක ධාවනය කරන්න මහා මාර්ගයේ අවම වශයෙන් දෙවන පක්ෂ රක්ෂණයක්වත් තියෙන්න ඕනේ. ඒකයි නීතිය. හරි. ඒ කියන්නේ අපි වාහනයක් ගිහලා පාරේ ඉන්න මිනිහෙක් හරි පොදු දේපලකට හරි දේපලකට හානි කරොත් පන්තියක් ගෙවන්න හැකියාවක් තියෙන්නේ නැහැ. නේද? තම පුජ්‍යලට හැකියාවක් නැහැ. ඒ ආරක්ෂණයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමට නම්. හරි. එතකොට රක්ෂණය හා සම්බන්ධ පාර්ශ්ව ටික දැන් ඕගලන්ට තේරුණා කියලා හිතෙනවා. පළමු පක්ෂය කියන්නේ රක්ෂණ ඔප්පුව ලබාගත් පුජ්‍යලයා. එයාට අපි කියනවා රක්ෂිතයා. දෙවන පක්ෂය කියන්නේ රක්ෂණ සමාගම. හරි. එතන රක්ෂණ ඔප්පුව පිරිනවපු ආයතනය. ඒ ආයතනයට අපි කියනවා රක්ෂකයා. දෙවන පක්ෂය කියන්නේ බාහිර දේපල සහ පුජ්‍යලයන් කියලා මතක තියාගන්න. හරි. දැන් එතකොට අපෙන් අහන්නේ මේකේ මේ කතාවේ අපෙන් අහන්නේ රක්ෂණ ඔප්පුවට සම්බන්ධ පළවෙනි පක්ෂයට කියන්නේ මොකද්ද? දෙවන පක්ෂයට කියන්නේ මොකද්ද කියලා. හරි. එහෙනම් මං කිව්වා පළවෙනි පක්ෂයට අපි කියනවා රක්ෂිතයා කියලා. දෙවන පක්ෂයට අපි කියනවා රක්ෂකයා කියලා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. අංක 2. පළවෙනි පක්ෂය වෙන්නේ රක්ෂිතයා, දෙවන පක්ෂයට අපි කියනවා රක්ෂකයා. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. ඊගා ප්‍රශ්නෙන් අහන්නේ විද්‍යුත් නොවන සංඥා sannivedana ක්‍රමයක් දැක්වෙන රූපක සටහන කුමක්ද? විද්‍යුත් නොවන හරි. කියන විද්‍යුත් මාධ්‍යයක් තියෙන්න බෑ. එහෙම වෙන සංඥා sannivedana මාර්ගයක් වෙන්න ඕනේ. විද්‍යුත් නොවන එකක් වෙන්න ඕනේ. හරිද? එතකොට දැන් පළවෙනි එකේ මේ ස්පීකර් එකක් තියෙන. ඒක විද්‍යුත් sannivedana ක්‍රමයක්. නේ? ඔය උද්ඝෝෂණ එහෙම තියෙන්නේ. උද්ඝෝෂණ වල එහෙම කෑ ගහලා කියන්නේ ඔයගේ ස්පීකර්ස් වලින්. ඒක එන විද්‍යුත් ක්‍රමයක් නේ. එතකොට ඊළඟට මේ කලර් ලයිට් එකක් තියෙනවානේ. එතකොට ඒකත් විද්‍යුත් sannivedana ක්‍රමයක්. හරි. ඊළඟට දුරකථනයක් තියෙනවා. ඒකත් විද්‍යුත් sannivedana ක්‍රමයක්. ඊළඟට තියෙනවා පුතේ මෙතන මාර්ග සංඥාවක්. ඒතර මාර්ග සංඥාවක් කියන එක හැම එක විද්‍යුත් sannivedana ක්‍රමයක් නෙමෙයි. එහෙනම් විද්‍යුත් නොවන ක්‍රමයක් නේ අපෙන් අහන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4. අංක 4. හරි. ඊට පස්සේ අංක 12න් අහනවා පහත x තීරුවේ ප්‍රවාහනය සම්බන්ධ සිදුවීම් කීපයක්ද y තීරුවේ ප්‍රවාහන මූලිකාංගයද දැක්වේ. x තීරුවේ ප්‍රවාහනය සහ සම්බන්ධ සිදුවීම් කීපයක් දීලා තිනවා. y තීරුවේ ප්‍රවාහන මූලිකාංගය දීලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ x තීරුවේ සඳහන් සිදුවීම් y තීරුවේ සඳහන් මූලිකාංග ප්‍රවාහන මූලිකාංග සමග පිළිවෙලින් ගලපන ලද පිළිතුරු තෝරන්න. මේ x තීරුවේ තියෙනවට y පැත්තෙන් පිළිවෙලට ගලපන්න ඕනේ. හරි. අපි බලමු මොකද්ද නිවැරදි පිළිතුර වෙන්නේ කියලා. හරි. එතකොට ඔන්න පළවෙනි එකේ තියෙනවා 1990 ගිලන් රථ සේවාව දීපව්‍යාප්තව පුළුල් කිරීම. නේ 1990 කියන ගිලන් රථ සේවාව දීපව්‍යාප්තව පුළුල් කිරීම. හරි. එතකොට ඒක බලන්න පුතේ මොකේද අයිති වෙන්නේ කියලා. මාර්ගයක්ද? ඒක මාර්ගයක් නෙමෙයි. මාධ්‍යද? ඔව්. මාධ්‍ය කියලා අපිට ගන්න පුළුවන් නේද? ප්‍රවාහනය පුළුල් කරන මාධ්‍යයක් නේ. ඒක මාධ්‍යයක්. ගිලන් රථ සේවාව කියන එක මාධ්‍යයක්. හරි. ඊට පස්සේ බලය කියන එක නෙමෙයි. පර්යන්තය කියන එක නෙමෙයි. එහෙනම් අපිට පළවෙනි එකට එන්නේ B. පළවෙනි එකට එන්නේ B. ඒ කියන්නේ මාධ්‍ය ගිලන් රථ සේවාව කියන එක. ඊළඟට උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීම. ඔය එතනම කියලානේ උත්තරේම තියෙනවා මාර්ගය කියලා නේද? එහෙනම් මාර්ගය. එහෙනම් ඒකට A. දෙවෙනි එකට එන්නේ A. හරි. ඊට පස්සේ පිටකොටුව
මධ්‍යම බස් නැවතුම් පොළ නවීකරණය කිරීම. පිටකටුව මධ්‍යම බස් නැවතුම් පොළ. ඒක පුතේ පර්යන්තයක් නේ. පර්යන්තය බස් නැවතුම් පොළක් කියන එක පර්යන්තයක් වෙනවා. ඒ දුම්රිය පර්යන්තය. හරි ඒ වගේම තමයි බස් නැවතුම් පොළකුත්. හරි. එහෙනම් තුන්වෙනි එක දෙන්නේ D. හරි. ඊට පස්සේ හතරවෙනි එක දෙනවා ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම. එහෙනම් ඒකට නිරාශයෙන්ම ඉතුරු වෙන එක C. බලය. හරි. එහෙනම් අපිට නිවැරදි පිළිතුර විදිහට බාර ගන්න පුළුවන් මේ අංක 3 කියන උත්තරේ BADC. හරි. ඊට පස්සේ අපෙන් අහනවා පහත් සිද්ධිය ඇසුරෙන් 13 සහ 14 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පොත් ප්‍රකාශකයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලින් තමාගේ වෙළඳ කුටිය වෙන් කර ගැනීමට තීරණය කර සේවකයෙකුට බඳවා ගන්නා ලදී. ඔන්න පොත් ප්‍රදර්ශනයේ තියෙනවා එයා දොරටුව අසලින්ම තමාගේ වෙළඳ කුටිය වෙන් කරගන්න තීරණය කරාලු. එලා සේවකයෙකුත් බඳවා ගත්තා. හරි අපෙන් අහන්නේ මෙම සිද්ධියේ ඇතුළත් කළමනාකරන කාර්යයන් දෙක වෙන්නේ මොකක්ද කියලා. කළමනාකරන කාර්ය. දැන් කළමනාකරන කාර්යයන් ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. කළමනාකරන කාර්යයන් ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. එතකොට බලමු. හරි. එතකොට කළමනාකරන කාර්යයන් ගත්තම ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. ඒක තමයි සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය. දැන් අපි අහන්නේ මෙන්න මේ සිද්ධිය ඇතුළෙන් මොන කළමනාකරන කාර්යයන්ද මේ සිද්ධිය ඇතුළත් වෙන්නේ කියලා. දැන් තමාගේ වෙළඳ කුටිය දොරටු අසලින්ම පිහිටුවා ගැනීමට තීරණය කිරීම. අපි තීරණ ගන්න ඉතින් සැලසුම්කරණය. සැලසුම්කරණයනේ. ඒ අරමුණ වෙනුවෙන්නේ අපි තීරණ ගන්න. ඒ අරමුණ ලාභ ලැබීම නම් ඒ ලාභය වැඩි කරගන්න අවශ්‍ය තීරණ අපි ගන්න සැලසුම්කරණය. හරි. මේකට ඉංග්‍රීසියෙන් කියනවා ප්ලෑනින්. හරි. පළවෙනි කාර්ය වෙන්නේ සැලසුම්කරණය. ඊට පස්සේ දෙවෙනි එකට යා කරලා තියෙන්නේ සේවකයන් බඳවාගෙන තියෙනවා. දැන් සේවකයන් බඳවා ගන්න වගේ දේවල් උදේ එයාට අවශ්‍ය කාර්ය කරන්න ඒවා සංවිධානය වෙනවානේ. අපි සංවිධානය කරගන්න නේ. තමන්ට අවශ්‍ය පිරිස බඳවා ගැනීම වගේ දේවල් කරගන්න අපි සංවිධානය කරන්නේ. ඒ තමයි කළමනාකරන කාර්යයන් වලදී ඒක අයිති වෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ සැලසුම්කරණය හා සංවිධානකරණය. සැලසුම්කරණය හා සංවිධානකරණය. හරි. දැන් මෙහෙයවීම කියලා කියන්නේ නායකත්වය වගේ දේවල් නේද? තමන්ගේ අරමුණ වෙනුවෙන් නායකත්වයේ සැපීම වගේ දේවල් තමයි මෙහෙයවීමේදී කරන්නේ. පාලනය කරනවා කියන්නේ තමන්ගේ අරමුණ වෙතම මේක ක්‍රියා කරනවා කියලා පසුව එක්තරමක් කරලා බලනවා. නැත්නම් අවශ්‍ය නිවැරදි කිරීමක් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා හදලා ඒ විදිහට නිවැරදි කිරීම කරගෙන යනකොට අපි කියනවා පාලනය කිරීම කියලා. හරි. එතකොට එහෙනම් මෙතන තියෙන විදිහේ සැලසුම්කරණය හා සංවිධානකරණය. මේ සිද්ධිය තමයි අපිට නිවැරදි පිළිතුර විදිහට තෝරන්න පුළුවන් අංක 2. හරි. ඊට පස්සේ බලමු අංක 15 සමාන අංක 14 මෙම සිද්ධියේ සඳහන් අලෙවිකරණ මිශ්‍රයේ විචල්්‍ය දෙක. අලෙවිකරණ මිශ්‍රයේ විචල්්‍ය දෙක. මොනවාද අලෙවිකරණ මිශ්‍රයේ තියෙන විචල්්‍ය? නේ? මොනවාද අලෙවිකරණ මිශ්‍රයේ තියෙන විචල්්‍යයන් පුතේ? එකක් තමයි ප්‍රවර්ධන. ඊපස්සේ ස්ථානය. හරි. මිල. ඊට පස්සේ නිෂ්පාදිතය. ඔය ටික ඔය අතර තමයි අලෙවිකරණ මිශ්‍රයේ තියෙන විචල්‍යයන් 4. දැන් අපෙන් අහන්නේ මේ සිද්ධිය තුළ විචල්‍ය දෙක මොකක්ද කියලා. දැන් මෙයා ගිහිල්ලා මේ සිද්ධිය අනුව මම ආයෙ පෙන්නන්න අලෙවිකරණ විචල්‍යයන් 4. අලෙවිකරණ විචල්‍යයන් 4යි. අලෙවිකරණ මිශ්‍රයේ අලෙවි මිශ්‍රයට අදාළ විචල්‍ය.
මේ අල මිශ්‍රය ඇතුලේ තියෙන්නේ මෙන්න මේ හතර. ප්‍රවර්ධනය, ස්ථානය, මිල, නිෂ්පාදිතය. right? මේකට කියනවා 4 P's. 4 P's. හරි. ප්‍රවර්ධනයට අපි කියනවා ප්‍රොමෝෂන්. ස්ථානයට අපි කියනවා ප්ලේස්. මිලට අපි කියනවා ප්‍රයිස්. නිෂ්පාදිතය කියනවා ප්‍රොඩක්ට්. හරි. 4 P's කියලා කියන්නේ එතකොට මේ අකුරු හතර මුල් අකුරු හතර අරගෙන තමයි මේ 4 P's කියලා කියන්නේ. අලෙවි කරන මිශ්‍රයේ විචලන හතර. හරි. එතකොට අපෙන් අහන්නේ මේ සිද්ධියට අදාළ මොනවද තියෙන විචලනය කියලා. එයාගේ මේ වෙළඳ ප්‍රදර්ශනයේ තුල එයා ගේට්ටු අසලින්ම තමන්ගේ නිෂ්පාදිතේ අලෙවි කරන්න වෙළඳසැලක් තෝරාගෙන දෙනවා. එහෙනම් ඒක මොකක්ද තියාගෙන ඉන්නේ? ඒක ස්ථානේ. ස්ථානේ කියන එක තමයි ඒකයි කියන්නේ. ස්ථානේ එතන එයා තෝරාගෙන දෙනවන්නේ. ස්ථානේ තෝරාගෙන. ඊට පස්සේ මේක කරන්නේ තමන්ගේ වෙළඳ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කරගෙන. ප්‍රවර්ධනය කියන එකක් තියෙනවා. මොන්නේ දෙක තමයි මේකට අදාළ මේ සිද්ධියට අදාළ දෙය තියෙන විචල්යන් දෙක. හරි. අපි බලමු මේ දෙක තියෙනවද කියලා මේ උත්තරේ. හරි. එහෙනම් දෙවෙනි උත්තරේ තියෙනවා මේකට අදාළ නිවැරදි පිළිතුර ප්‍රවර්ධනය හා ස්ථානය. 14ට එන්නේ 2. හරි. අපි ඊළඟට බලමු ප්‍රශ්න අංක 15. ප්‍රශ්න අංක 15 භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධ වැරදි ප්‍රකාශය තෝරන්න. භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධ. දැන් රජයට අවශ්‍ය අරමුදල් සපයාගන්න රජයට අවශ්‍ය අරමුදල් සපයා ගන්න පුතේ තමයි අපි මේ භාණ්ඩ අපි එක තරම්දල් අවශ්‍යතාවත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. කෙටි කාලීන දිගු කාලීන. කොට රජයට අරමුදල් අවශ්‍ය නැහැ. රජයට මුදල් අවශ්‍යයි. මෙහි මුදල් අවශ්‍ය වුණාම රජයකට පුළුවන් මේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බෙදුම් කර කියන දේවල් නිකුත් කරන්න. දැන් රජයකට අවශ්‍ය කෙටි කාලීන මුදල් අවශ්‍යතාවය ඉටු කරගන්න තමයි තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත්. භාණ්ඩාගාර බිල්පත්. එන්න රජයකට අවශ්‍ය කෙටි කාලීන ණය අරමුදල් අවශ්‍යතාව ඉටු කරගන්න. දිගු කාලීන අවශ්‍යතාවය ඉටු කරගන්න භාණ්ඩාගාර බෙදුම් කර නෝකති. හරි. ඒක භාණ්ඩාගාර බිල්පතක් බෙදුම් කරයක් කියන එක ඔයාලා දැනට මොකක්ද මතක තියාගන්න. රජයකට අවශ්‍ය කෙටි කාලීන ණය ලබා ගන්න තමයි භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ. රජයකට අවශ්‍ය දිගු කාලීන ණය අරමුදල් ලබා ගන්න තමයි භාණ්ඩාගාර බෙදුම් කර නිකුත් කරන්නේ. හරි. අපි ඔය ඔස්සේ බලමු ඊට මොකටද මේකේ තියෙන උත්තරේ ගන්නේ කොහොමද කියලා. වැරදි ප්‍රකාශනය අපෙන් තෝරන්න කියලා කියන වැරදි ප්‍රකාශය. හරි. එතකොට අපි ඉගෙන ගත්තා භාණ්ඩාගාර බිල්පත් කියන රජයට අවශ්‍ය කෙටි කාලීන අරමුදල් අවශ්‍යතාවය ඉටු කරගන්න. එහෙනම් මේකේ තියෙනවා මේ තුන්වෙනි එකේ තියෙනවා භාණ්ඩාගාර බිල්පත් රජයේ දීර්ඝ කාලීන අවශ්‍යතාවය කියලා. දීර්ඝ කාලීන අවශ්‍යතාවලට නම් මොනවද හරියන්නේ? භාණ්ඩාගාර බෙදුම් කර. එහෙනම් මේකේ තියෙන්නේ දීලා තියෙන උත්තරේ ඒක වැරදි. ඒක වැරදි. නා තුන්වෙනි එක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඒක තමයි වැරදි උත්තරේ වෙන්නේ. අපිට වැරදි උත්තරේ තමයි තෝරන්න කියලා තියෙන්නේ. භාණ්ඩාගාර බිල්පත් කියන දේවල් රජයට අවශ්‍ය කෙටි කාලීන දීර්ඝ කාලීන නෙමෙයි. එහෙනම් මේ දීර්ඝ කාලීන කියලා තියෙන එක වැරදි. හරි. අනිත් ප්‍රකාශ නිවැරදි ප්‍රකාශ භාණ්ඩාගාර බිල්පත් වල රාජ්‍ය පූර්ණ ආරක්ෂාව තියෙනවා. ඔය එක හරි. ඊට පස්සේ භාණ්ඩාගාර බිල්පතක් අනුව අවදානම් රහිත ආයෝජනයකි ඔය හරි. මොකද රජයේ සම්පූර්ණම
ඒ කියන්නේ අවදානම රහිත ආයෝජනයක් රජය මේකට සම්පූර්ණ ආරක්ෂාව පූර්ණ ආරක්ෂාව සැපයුවත් අවදානම රහිත ආයෝජනයක් කියලා අපිට කියන්න පුළුවන්. මොකද මේකට දැන් අවදානම රහිත ආයෝජනයක් කියලා කියන්නේ රජය සම්පූර්ණ මේකට ආරක්ෂාව දෙනවනේ. අවදානමක් සහිත එකක් නෙමෙයි. අවදානමක් රහිත ආයෝජනයක්. රජයේ සම්පූර්ණ ආරක්ෂාව සපයන හින්දා පුතේ මේක අවදානම් රහිත ආයෝජනයක් කියලා අපිට කියන්න පුළුවන්. හරි. එහෙනම් මේ ප්‍රකාශය නිවැරදි ප්‍රකාශය. හරි. ඊට පස්සේ ආයෝජකයෙකුට භාණ්ඩාගාර විල්පත් මිලදී ගත හැකි ප්‍රාථමික වෙළඳුන් මගිනි. ඒකත් නිවැරදි ප්‍රකාශය. හරි. අපි එහෙනම් අංක 16ට යමු. අංක 16 अंक 16 अंक 16 අහන්නේ ආයෝජකයෙකු භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභයට වඩා ඉහළ ප්‍රතිලාභයක් සාමාන්‍ය කොටස්වල ආයෝජනය කිරීමෙන් බලාපොරොත්තු වේ. මේට හේතු වන්නේ සාමාන්‍ය කොටස්වල පවතින. මොකයි අපෙන් අහන්නේ සාමාන්‍ය කොටසුයි භාණ්ඩාගාර බිල්පතුයි තමයි පුතේ අපෙන් දැන් සංසන්දනය කරන්නේ. सामान्य कोटस भांडागार बेदुमकर भांडागार बेदुमकर කියලා කිව්වේ රජයට අවශ්‍ය දිගු කාලීන අරමුදල් ඉටු කරගන්න තමයි භාණ්ඩාගාර බෙදුම් කරන්නේ. සාමාන්‍ය කොටස් කියලා කියන පුතේ මෙහෙම දෙයක්. මේක ආයෝජනය කරනවා කියලා කියන්නේ දැන් ලංකාවේ තියෙන පොදු සමාගම් වල කොටස් වෙළඳපොළ ගනුදෙනු කරන්න පුළුවන්. පොදු සමාගම් වලට කොටස් වෙළඳපොළ ගනුදෙනු කරන්න පුළුවන්. හරිද? එතකොට මේ සමාගම් වල රසක් කියලා කියන පුතේ ඒක සමාගමේ ප්‍රාග්ධනයේ කොටස් වලට වෙන් කරපුවාම ඔන්න කොටස් වලට වෙන් කරපුවාම අපි මේ එකට කියන කොටසක් තියෙනවා. එකකට කියන කොටසක් තියෙනවා. හරිද? එතකොට මේ මුල් කොටස් වල එකතු වෙන තමයි මුළු ප්‍රාග්ධනය මේ සමාගමේ සම්පූර්ණ වෙලා තියෙන්නේ. හරිද? එතකොට මේ කොටස් පුතේ මහ ජනතාවට මිලදී ගන්න පුළුවන්. හරිද? මහ ජනතාවට මිලදී ගන්න පුළුවන් මේ කොටස් වල හරහා. හරිද? එතකොට ඒ වගේම පුතේ මේ මිලදී ගත්ත කොටස් ආය අපිට පුළුවන් ආය අලෙවි කරන්න පුළුවන්. මේක වෙළඳපොළක් වෙනවනේ. මිලදී ගැනීම පිටිනීම් තියෙනවා මේ කොටස් හා සම්බන්ධ. ඒකට අපි කියනවා කොටස් වෙළඳපොළ කියලා. හරි ඔය ඉස්සරහදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න පුළුවන්. දැනට ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ සාමාන්‍ය කොටසක් කියලා කියන්නේ මේ අපිට ආයෝජනය කරන්න පුළුවන් එකක්. ඒක කොටස් වෙළඳපොළ හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි දැන් මේ කොටසක් ගත්තට පස්සේ පුතේ අපිට මේකේ මේ කොටස් වල මිල ඉහළ යනවා පහළ එනවා. මේ දෙකම තියෙනවා. කොටස් වල මිල අඩු වැඩි වෙන්න පුළුවන්. එහෙනම් මේක අවදානමක් තියෙනවා. අවදානමක් තියෙනවා මේ සාමාන්‍ය කොටස් සහ සම්බන්ධ. ඉහළ අවදානමක් තියෙනවා. හරි. ඉහළ අවදානමක් තියෙනවා. දැන් මෙතන ගත්තාම භාණ්ඩාගාර බෙදුම් කරේ ගත්තාම රාජ්‍ය ආරක්ෂාවක් තියෙනවා. ආරක්ෂාවක් තියෙනවා. මේකේ අවදානම් කොහොමද? මේකේ අවදානම් අඩුම අවදානම තමයි මේකේ. අවදානමක් ඇත්තටම වැඩි ගන්න තමයි භාණ්ඩාගාර බෙදුම් කරා සම්බන්ධව තියෙන්නේ. සාමාන්‍ය කොටස් ගත්තාම ඉහළ අවදානමක් තියෙනවා. මොකද කොටස් වල මිල ඉහළ පහළ යන්න පුළුවන්. එහෙනම් ඔය ඔස්සේ අපි මේකට නිවැරදි පිළිතුර ගමු. හරි. ආයෝජකයෙකු භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභයට වඩා ඉහළ ප්‍රතිලාභයක් සාමාන්‍ය කොටස් වල ආයෝජනය කිරීමෙන් බලාපොරොත්තු වේ. මේට හේතු වන්නේ සාමාන්‍ය කොටස් වල පවතින ඉහළ අවදානමයි. අපි ඉහළ අවදානමක් කියලා ඉගෙන ගත්තා. අපි අවදානම වැඩි නම් පුතේ ඒකට බලාපොරොත්තු වෙන ප්‍රතිලාභයක් වැඩිම බලාපොරොත්තු වෙනවා. හරි. දැන් අවදානම වැඩි දෙයකට අපි අඩු ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ. වැඩි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන ආදායම වැඩි නම්. එහෙනම් මේ අපි අවදානම වැඩි නම් අපි එන සාමාන්‍ය කොටස් වල අපිට තියෙන අවදානම වැඩි. එහෙනම් අපි ඒකට වැඩි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අංක 17
මූලික ගිණුම් කරන සමීකරණය නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. මූලික ගිණුම් කරන සමීකරණය. දැන් ගිණුම් කරන සමීකරණ දීලා දිනවා. ඉතින් ඔයාලට මතක විදිහක් තියෙනවා. සා මේක පොඩ්ඩක් හෙට මෙහෙට වෙනස් කරලා දීලා දිනවා. ඉතින් අපි ඒක ගණිතමය ආකාරයෙන් විසඳලා ගන්න ඕනේ මේකේ උත්තරේ. හරි ඒකයි තියෙන්නේ. මූලික ගිණුම් කරන සමීකරණය. හරි අපි බලමු. මූලික ගිණුම් කරන සමීකරණය. ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ වත්කම් සමානයි හිමිකම ධන වගකීම. ඕකනේ අපි ගිණුම් කරන සමීකරණය කියලා මූලිකවම ඉගෙන ගන්න. ක්‍රමය. මේකනේ අපි ඉගෙන ගන්න. හරි. දැන් වත්කම සමානයි හිමිකම ධන වගකීම. මෙහෙම කියමු. A සමානයි මෙහෙම හිතමු A සමානයි B ධන C. ඕක එකක් ගන්න. එතකොට අපිට මේක දැන් මේ ගණන් වල අපි ඉගෙන ගන්න ඕනේ. එහෙනම් මේක අපිට C තනි කරන්න කියලා කිව්වොත් එහෙම A ඍණ B සමානයි C. කොහොමද කියන්නේ? එහෙම නැත්නම් A ඍණ C සමානයි B. ඔය ඕන විදිහට කියන්න පුළුවන්. මේ සමීකරණ විචාරය මාරු කරමු. මේ විදිහට අපිට මේක කියන්න පුළුවන් වුණා වත්කම ඍණ හිමිකම සමානයි වගේ. එහෙම නැත්නම් වත්කම ඍණ වගකීම සමානයි හිමිකම. ඔය ඕන විදිහට කිව්වම මේ සමීකරණේ හරියි. හරිද? මේක මතක තියාගන්න. ඔය ඕනම ආකාරයකට අපිට මේ ගිණුම් කරන සමීකරණය ඉදිරිපත් කරන්න පුළුවන්. හරි? ඒ කියන්නේ අපිට තියෙන වත්කමෙන් අපි අයිතිකරුවගේ හිමිකම අඩු කරාට පස්සේ බාහිර වගකීම් ටික එනවා. ඒ වගේම තමයි අනිත් එක තමයි වත්කමෙන් බාහිර වගකීම් ටික අඩු කරාට පස්සේ අයිතිකරුවට තියෙන අයිතිය එනවා හිමිකම. හරි? ඔය ඕන විදිහට මේ ගිණුම් කරන සමීකරණය ඉදිරිපත් කරන්න පුළුවන්. අපි හරි. අපි ඔය ඉස්සේ බලමු නිවැරදි පිළිතුරු. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. වත්කම ඍණ වගකීම් සමාන හිමිකම. දැන් අපි විසඳුවානේ ඒකත් නේ. එහෙනම් ඒකත් හරි. ඊට පස්සේ අංක 18 සේවක වැටු රුපියල් 8000ක් ගෙවීම නිසා. සේවක වැටු රුපියල් 8000ක ගෙවීම නිසා. සේවක වැටු රුපියල් 8000කින් 8000ක් ගෙවීම නිසා. සේවක වැටු රුපියල් 8000ක් ගෙවීම. සේවක වැටු. සේවක වැටු කියන්නේ මොකක්ද? කිව්වේ ව්‍යාපාරයකට මේක වියදම. වියදම. අපි ගිණුම් කරන සමීකරණ මොකද්ද? වත්කම් සමානයි හිමිකම ධන වගකීම. දැන් සේවක වැටු කියලා කියන්නේ ආයතනයේ වියදම. වියදමක් දරනකොට අපේ වත්කම අඩු වෙනවා. වත්කම අඩු වෙනවා. ඒ වගේම අපිට වියදමක් නිසා අලාභයකදී අපේ ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙනවා. එහෙනම් හිමිකම අඩු වෙනවා. හිමිකමත් අඩු වෙනවා නේ. මේක තමයි මේකට දාලා ගැලපෙන්නේ. මේක රුපියල් 8000ක සේවක වැටුපක් ගෙවලා තියෙන්නේ. එහෙනම් 8000ක් සේවක වැටුපක් ගෙවනවා කියන්නේ පුතේ අපේ මුදල් වත්කම. මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 8000කින්. අපේ හිමිකම හරි හිමිකම අඩු වෙනවා රුපියල් 8000කින්. ඒ වියදම වැඩි වීම නිසා හිමිකම අඩු වෙනවා. මොකද ඒක අපේ ලාභය අඩු වෙන දෙයක්. ලාභය අඩු වෙනවා කියන්නේ හිමිකම අඩු වෙනවා. ඒ නිසා වියදමක් දැරීම කියන එක නැත්නම් රුපියල් සේවක වැටුප රුපියල් 8000ක වියදමක් දැරීම කියන එක මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 8000කින්. හිමිකම අඩු වෙනවා රුපියල් 8000. ඊයෝසේ ගමුත්තරේ. එහෙනම් මෙතන තියෙනවා අංක 1 තියෙනවා වත්කම රුපියල් 8000කින් අඩුයි හිමිකම රුපියල් 8000කින් අඩුයි. හරි. නිවැරදි උත්තර අංක 1 තියෙනවා.
අනිත් උත්තර වැරදි. වත්කම රුපියල් 8000කින් අඩු වී හිමිකම 8000කින් වැඩි වෙයි කියලා දෙනවා. අර හිමිකම වැඩි වෙන්නේ නැහැ වියදමකින්. ආදායමක් තිබුණා නම් හිමිකම වැඩි වෙනවා. වියදමක් නිසා හිමිකම අඩු වෙනවා. එහෙනම් ඒ උත්තරේ වැරදි. තුන්වෙනි එකෙන් කියන වත්කම 8000කින් වැඩි වී වගකීම් 8000කින් වැඩි වෙයි කියලා වත්කම වැඩි වෙන්නේ නැහැ වියදමක් නිසා. එතකොට වියදමක් නිසා වත්කම අඩු වෙනවා. එහෙනම් උත්තරෙත් වැරදි. හතරවෙනි එකෙන් කියනවා රුපියල් 8000කින් හිමිකම 8000කින් අඩු වෙයි වගකීම 8000කින් වැඩි වෙයි. වගකීමක් සම්බන්ධ වෙන්නේ නැහැ මෙතෙන්ට. මේකේ වියදමක් වැඩි වෙන එකයි අපේ හිමිකම අඩු වෙන එකයි වෙන්නේ. හරි. එහෙනම් 18 වෙනි එකත් හරි. අපි අංක 19ට යමු. අංක 19 අංක 19 කියන පුතේ කසුන්ගේ ව්‍යාපාරයේ 2018 1 දිනට හිමිකම 1,50,000ක් වූ අතර 2018 1.31 දිනට හිමිකම 1,70,000ක් විය. මෙම කාලය තුළ ව්‍යාපාරයේ එක් ගනුදෙනුවක් පමණක් සිදු වී නම් අපෙන් අහනවා මොකද්ද ඒ ගනුදෙනුව කියලා. හරිද? නොකයි අහන්නේ. හරි. මොකද එහෙනම් වෙලා තියෙන පුතේ දැන් 2018 1 දිනට හිමිකම 1,50,000යි. දැන් මාසේ අන්තිම දිනට 1.31 දිනට කියන්නේ ජනවාරි 31 දිනට හිමිකම 1,70,000යි. නේ? දැන් 1 දිනට 2018 1 දිනට හිමිකම කීයද? 1,50,000. 2018 1.31 දිනට හිමිකම 1,70,000. එහෙනම් වෙලා තියෙන වෙනස මොකක්ද? හිමිකම වැඩි වෙලා තියෙනවා රුපියල් 20,000කින්. හිමිකම රුපියල් 20,000කින් වැඩි වෙන්න අදාළ ගනුදෙනුව මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. අපි ඒ ඔස්සේ උත්තරේ ගමු. ඔන්න. රුපියල් 1,70,000ක් ප්‍රාග්ධනයක් යෙදවීම. රුපියල් 1,70,000ක ප්‍රාග්ධනයක් යෙදවීම කියන එක 20,000කින් හිමිකම වැඩි වෙන්න කියන එක බලපාන්නේ නැහැනේ. ඒක එහෙනම් නෙමෙයි උත්තරේ. දෙවෙනි එක දෙනවා අයිතිකරු විසින් රුපියල් 20,000ක භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. ගැනීම නිසා වෙන්නේ හිමිකම අඩු වෙන එක. එහෙනම් ඒක වැරදි. ඊළඟ තුන්වෙනි එක තියෙනවා රුපියල් 60,000ක වූ තොගයක් රුපියල් 40,000ට ණයට විකිණීම. ඔව් 60,000ක පිරිවැය 60,000යි. එහෙනම් 40,000ට වික්කන 20,000ක අලාභයක් තියෙනවා. අලාභයක් කියන්නේ හිමිකම අඩු වෙන්න බලපාන එකක්. එහෙනම් ඒක නෙමෙයි නිවැරදි පිළිතුර. ඊට පස්සේ හතරවෙනි එකේ කියනවා පිරිවැය 40,000ක වූ තොගයක් 60,000කට අත්පිට මුදලට විකිණීම. පිරිවැය 40,000ක වූ තොගයක්. හරි? 40,000ක තොගයක් පිරිවැය 40,000ක තොගයක් 60,000කට විකිණීම. නේ? 60,000කට විකිණීම. එහෙනම් මෙතන ලාභයක් තියෙනවා අපිට 20,000ක. 20,000ක ලාභයක් තියෙනවා. ලාභය කියන එක අපි දන්න හැම වෙලේම හිමිකමට එකතු කරනවා. හිමිකමට එකතු කරනවා ලාභය. හරි. එහෙනම් මෙතන අපේ මුල හිමිකම තිබුණා 1,50,000යි. එන්න මේ ලැබිච්ච ලාභය හිමිකමට එකතු කරනවා 20,000යි. එහෙනම් අවසානයේ මුළු හිමිකම 1,70,000. එහෙනම් නිවැරදි ගනුදෙනුව වෙන්නේ මේක රුපියල් 40,000ක පිරිවැය භාණ්ඩ 60,000කට විකිණි. කියන එක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර දෙන්නේ අංක 4. අංක 4. හරි. ඊට පස්සේ අංක 20 ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක් සහ එම ගනුදෙනුව සටහන් කිරීමට අදාළ සම්පූර්ණ දිත්ත සටහන පහක් දැක්වේ. ගනුදෙනුවක් දීලා තියෙනවා. ඒ ගනුදෙනුවට අදාළ දිත්ත සටහන අපිට දීලා තියෙනවා. එතකොට අපේ මේ හිස්තැන් වලට එන එක තමයි අපෙන් අහන්නේ. ඊට ප්‍රකාශයේ 1 2 3 යන ස්ථාන වලට අදාළ නිවැරදිව අයිතම අපිට පිළිවෙලින් දක්වන්න තියෙන්නේ. හරි. බලමු. දැන් මොකද්ද ගනුදෙනුව පුතේ? ගනුදෙනුව මොකද්ද? ණය ගැතියෙකුගේ රුපියල් 20,000ක ගිණුම පියවීම සඳහා 22,000ක මුදල් ලැබී. ණය ගැතියෙකුගේ 25,000ක මුදල් පියවීම සඳහා 22,000ක මුදලින් ලැබී. හරි. ඒතකොට ණය ගැතියාගේ ගිණුමේ 25,000ක් තියෙනවා. හරිද? 25,000ක් ණය ගැතිය අපිට ගෙවන්න. ණය ගැතිය කියලා කියන්නේ ව්‍යාපාරයට අපිට ණය විය යුතු මුදල. මේ අපි භාණ්ඩ විකුණලා.
අපි බාණ්ඩ විකුණන ණයට. මේ ණයට විකිණීම නිසා තමයි අපිට ණය ගැතිය හටගත්තේ. හරිද? මේකට එතන අපිට මුදල් ලැබිලා තියෙනවා කියලා කියනවා රුපියල් 22000. 22000 මුදල් ලැබිලා තියෙනවා. 25000ක ණය ගෙවා දාමු. ණයක් තියෙනවා. එහෙනම් අපි 25000ක ණයක් තියෙන කෙනෙක්ගෙන් 22000යි නම් ගත්තේ ඉතුරු 3000 මොකද්ද අපි දීලා තිබුණේ? ඉතුරු 3000. අපි ඉතුරු 3000 වට්ටමක් විදිහට දීලා දෙනවා. දීපු වට්ටම අපි හඳුන්වනවා දුන්නු වට්ටම. හරි. ඔන්න ඔකයි. අපි මේ ගණනින් වෙලා තියෙන්නේ. රුපියල් 25000ක ණය ගෙතියාගෙන් රුපියල් 22000ක මුදලක් අවසාන PM විදිහට අපි ණය කරගත්තාම 3000ක වට්ටමක් අපි යාට දීලා තියෙනවා. එහෙනම් මේකට අදාළ දිත්ත සටහන තමයි අපි කියන්නේ. හරි. ඒකට අදාළ දිත්ත සටහන වෙන්නේ මෙන්න මෙහෙමයි. එහෙනම් අපිට ලැබිච්ච මුදල කියන්නේ වත්කමක් නේ. මුදල් කියන්නේ වත්කමක්. එහෙනම් වත්කම අපිට වැඩි වෙලා තියෙනවා මුදල් ලැබීමත් එක්ක. එහෙනම් මුදල් කියන වත්කම වැඩි වෙනවා රුපියල් 22000කින්. ඒක හර කරනවා මුදල් ගිණුමට රුපියල් 22000යි. රුපියල් 22000යි. හරි. ඊට පස්සේ ඔන්න අපි දෙවෙනියට දුන් වට්ටම් නේ. අපි වට්ටම දුන්නානේ 3000ක. එහෙනම් ඒ දුන්න වට්ටම් ගිණුම හර 3000යි නේ. දුන්න වට්ටම් ගිණුම හර 3000. ඒකත් ව්‍යාපාරයට වියදමක්. වියදමක් වැඩිවීමක්. වියදමක වැඩිවීම හර. හරි. එහෙනම් දුන් වට්ටම 3000යි. ඊළඟට ණය ගැති ගිණුම. දැන් ණය ගැතියාගේ සාමාන්‍යයෙන් තියෙන්නේ හර ශේෂයක්නේ. අපිට ඒක වත්කමක්නේ. එහෙනම් ඒක හිලව් කරනකොට ඒක ගෙවා දාමකට වත්කම අඩු වෙනවා. වත්කම අඩුවීම බැර. වත්කම අඩුවීම බැර. එහෙනම් මුළු ණය මුදලම මෙතන පිය වෙනවා. ඒකින්ම රුපියල් 25000කින් පිය වෙනවා. හරි. එහෙනම් මේකට අදාළ නිවැරදි පිළිතුර වෙන්නේ ඔන්න දුන් වට්ටම් ගිණුම හර කියන එක මෙන්න පළවෙනි එකට දෙනවා දුන් වට්ටම් ගිණුම, දෙවෙනි හිස්තැන රුපියල් 3000යි, අවසානයකට රුපියල් 25000 නේ. දුන් වට්ටම් ගිණුම කියන මෙතෙන්ට එනවා. ඊට පස්සේ රුපියල් 3000යි මෙතෙන්ට අවසානයකට ණය ගැති ගිණුම බැර වෙනවා මුළු මුදලින්ම රුපියල් 25000යි. එහෙනම් අංක 20ට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. සමාන අංක 1. අංක 1. අංක 1. දුන් වට්ටම් ගිණුම හර රුපියල් 3000යි. ණය ගැති ගිණුම බැර රුපියල් 25000යි. හරි. විදිහට සටහන ලියමු. මේකේ ලැබිච්ච මුදල් ගිණුම හර රුපියල් 22000. අපිට මුදලෙන් ලැබෙන එක්තරා මුදලෙන් ලැබිච්ච මුදල. ඊට පස්සේ අපි වට්ටමක් දීලා තියෙනවා දුන් ඒකට කියන අපි දුන් වට්ටම් කියලා. ඒ රුපියල් 25000ක වෙනුවෙන් ගත්තේ 20000යි නේද? ඒක ටික වට්ටමක් විදිහට දුන්නා. ඒක දුන් වට්ටම් ගිණුම හර රුපියල් 3000යි. හරිද? ඊට පස්සේ ණය ගැති ගිණුම බැර මේ දෙකේම එකතු බැර වෙනවා රුපියල් 25000. එහෙනම් ඔන්නෝක තමයි දෙත සටහන. අපි එහෙනම් ඒකට නිවැරදි පිළිතුර වෙනවා අංක 1. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට දරුවනේ මම මේ පළවෙනි ප්‍රශ්න 20 ඔයගලන්ට එක්ක සාකච්ඡා කරා. මේක ඔයගලන් දරුවෝ මේ වීඩියෝ එක දෙතුපාරක් බලන්න හොඳට අවබෝධයෙන්. ඒකෝර මේක ඉතිරි කොටස මම තවත් වීඩියෝ එකකින් ඔයගලන්ට ගෙනෙනවා. එතෙක් ඔබට සුබ දවසක්. right.